පැයකදී මම ආරම්භ කරමු හැමෝටම ආයුබෝවන් සුබ දැසනක්. ඉතින් අද දවසේ අපේ ගණිතය පන්තිය තුල තේමාව බවට පත් වෙන්නේ ඔයාලා දකින්නේදී දත්ත නිරූපණය හා අර්ථකථනය. දත්ත නිරූපණය හා අර්ථකථනය පාඩමේ තේමාව යටතේ තමයි අද දවසේ සාකච්ඡා කිරීම සිදු කරන්නේ. අයිතිකම් බවට මතක් කිරීමක් කරනවා ජ්‍යාමිතිය නිබන්ධනය ලබා නොගත් දරුවෝ තවම හිතන්නේ සෑහෙන්නේ ඉන්නවා ඩිමේටිව් එක විතරක් හම්බ වෙච්ච අය. ඊයේ දවසේ පොඩ්ඩක් කඩුවෙලට ගෙනාවු ටියුට් එක ඉවර වෙලා තිබ්බා. ජ්‍යාමිතිය ටියුට් එක මතකයිනේ. ජ්‍යාමිතිය වැඩසටහන මේත් එක්කම යනවානේ. ඒකින්ද අද ජ්‍යාමිතිය ටියුට් එක අරගන්න අද ආයතන දෙකම හවස 2 ඉඳලා 6 වෙනකම් විවෘත කරලා තියෙනවා. පැය 4ක කාල සීමාවක් 2 සිට 6 දක්වා. ඔයාලා ආයතන වලට ගිහිල්ලා ජ්‍යාමිතිය ටියුට් එක ලබා ගන්න. ඒකත් මතක් කරනවා. අපි යමු පොඩ්ඩක් එතකොට අපේ අද දවසේ වැඩ කටයුතු වලට. එතකොට ඉතින් පළමුවෙන්ම අපිට ලැබෙන්නේ මධ්‍යම පළාත් පේපර් එකේ ව්‍යුහගත රචනාවල 4 වෙනි ප්‍රශ්නේ. ඔයාලා දන්නවා. දැන් ඔයාලට මම මේ කරගෙන යන දෙයින් ප්‍රශ්න පත්‍රය ගැන සෑහෙන ලොකු අවබෝධයක් ලැබෙනවා. දැන් ඔයාලගේ වයසින් අනිත් ළමයෙකුට නිකම්කට හරි නිකන් සංසන්දනය කරලා බලන්න. ප්‍රශ්න ටික එන විදිහ ඔයාලා දන්නවද කියලා නිකන් අහලා බලන්න. ජ්‍යාමිතිය ප්‍රශ්න කීයක් එනවද කියලා නිකන් අහලා බලන්න. කිටි ප්‍රශ්න 25ට. කිටි ප්‍රශ්න වලට එන ප්‍රශ්න මොනවයින් දෙන්නේ කියලා අහලා බලන්න. තාම අයිඩියා එකක් නැහැ. නමුත් මම ඔයාලට අත්දැකීම ලබා දීලා ඉන්නේ. ඔයාලා දැන් මම මේ සාකච්ඡා කරගෙන යන විදිය අනුව ඔයාලා දන්නවා. මේ ප්‍රශ්නේ ඔතනට දෙන්නේ කොටින්ම කියනවා නම් මේ ප්‍රශ්නේ කී වෙනියට දෙන්නේ කියලාත් ඔයාලා දන්නවද? ශ්‍රේණි ගාන 7 වෙනියට එන්නේ. සෙකන්ඩ් පේපර් එකට එන්නේ. දත්ත නිරූපණයේ අර්ථකථනය ෆස්ට් පේපර් එකේ ඉන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පහට. ඒක සෙකන්ඩ් පේපර් එකේ ඉන්නේ නැහැ. සෙකන්ඩ් පේපර් එකේ ඉන්නේ FX වගේ. දැන් ඔයාලා මේ පඬිත කතා කියන්නත් දන්නවා. ඒකයි මම කියන්නේ අපිට තැනකට යනවා නම් ඒ තරග දැනගෙන යන්න ඕනේ. මම එදා දවසෙත් ඔක කිව්වා. තැනකට යනවා නම් ඒක දැනගෙන යන්න ඕනේ. නැත්නම් අපි ඒ තරට ගියයි කියලා වැඩක් වෙන්නේ නැහැ. ප්‍රශ්න පත්‍රයට මුණ දෙන්න යනවා නම් පුතේ ප්‍රශ්න පත්‍රය ගැන දැනගෙන යන්න ඕනේ. නැත්නම් නිකම් බොරුවට ලිව්වයි කියලා වැඩක් වෙන්නේ නැහැ. අපිට හොඳට ප්‍රශ්න වලට මුහුණ දෙන්න හැකියාව ලැබෙන්නේ ප්‍රශ්න පත්‍රය ගැන සම්පූර්ණ අවබෝධයක් සහිතව යන්නේ. ඒක තමයි මේ ලබා දෙන්නේ. ඉතින් මාස 6ක් විතර අපිට තියෙනවා. ඉතින් මම හිතන්නේ ඉතිහාසයේ හොඳම chance එක ඔයාලට ලැබිලා තියෙනවා. ඔය අන්ඩුවෙන් කියනවා සති දෙකක් ඇතුළත පාසල් ආරම්භ කරනවා. ඒ විදිහ කියනවා. අපි දන්නේ නැහැ ඉතින් මෙච්චර දවසක් කරගෙන ගිය වැඩපිළිවෙල අනුව රට මේ තත්ත්වයට ආවේ සාර්ථක වෙච්ච හින්දානේ. අපි මෙච්චර අවුරුදු එකමාරක් ගෙදරටලා ඉන්න උනේ උන් කරපුව ඔක්කොම සාර්ථක වෙච්ච. ඉතින් අපි දන්නේ නැහැ ඉතින් මොන අටමගුලක් ඉස්සරහට කරවයිද කියලා. හැබැයි ඉතින් මේ යන විදිහට ගියොත් රතු එළියේ කොළ එළිය බවටපත් වුණොත් ඉස්සෙල්ලාම වසරාවතියේ 11 වසරේ දරුවන්ට නැවතත් පන්තියට සහ පාසලට යන්න අවස්ථාව ලැබෙයි. ඒකේ ඉක්මනින් ඉතින් මම බලාපොරොත්තු වෙනවා මම කිව්ව විදිහට සාමාන්‍ය පෙළ විභාගෙත් මේ කියන දවසට වඩා තව මාසයක් දෙකක් පස්සට දැම්මොත් ලොකු සාධාරණයක් ඔයාලට ඉෂ්ට වේවි. මොකද නැත්තම් ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ දරුවන්ට වගේ රිසර්ච් එක යනකම් දැන් උන් කොහොමද අවුරුද්දකට කිට්ටු වෙන්නේ ගෙදරටලා ඔහේ බලාගෙන ඉන්නෝ. උන්ට වැඩක් කරගන්නත් බෑ. කොහෙවත් එළියට බහින්නත් බෑ. නිකන් අපරාධ. බැරි වෙලා හරි ඔය එතනින් එකෙක් හරි ෆේල් වුණොත් එහෙම. පාස් වෙයි කියලා හිතන් ඉන්න එකෙක් බැරි වෙලා හරි ෆේල් වුණොත් එහෙම. මොකද හිතහන් උන්ගේ තත්ත්වය මොකද කියන්නේ. පාස ගන්න ගෙදරටලා හිටි මෙලෝ වගුලක් මතකත් නැහැ. ආයි සෙකන්ඩ් සයි කරන්න ගිහලා මේ පන්තියකට සෙට් වෙන විදියකුත් නැහැ. මේකෙත් වැඩ ඉවරයි. පාඩනුත් ඉවරයි. පෙළවත් නැහැ මෙලවත් නැහැ. අන්තසරණයි. ඉතින් ඒ තත්ත්වයටපත් නොවි මම හිතන්නේ ගන්න පුළුවන් හොඳම තීරණේ නම් ඔයාලට කල් දෙන එක තමයි. එහෙම වුණොත් අපිට තවත් වාසි. තවත් වාසි අපිට මේ වගේ දෙගුණ වැඩ ප්‍රමාණයක් කරගන්න හැකියාව තියෙනවා. යටම මට්ටමේ ඉන්න කෙනෙකුටත් මේක මම කිව්වේ අල්ලගෙන ඉන්න තරමට මේක කාගෙන ඉන්න තරමට උගේ ප්‍රතිඵලයේ ස්ථාවර වෙනවාමයි. එහෙනම් ඒකයි මම කියන්නේ මේක අර මම එදත් කිව්වේ ඉංග්‍රීසි බෙහෙත් වගේ නෙමෙයි සිංහල බෙහෙත්. නිට්ටාවට සුවයනවා හැබැයි කල් යනවා. හතරවෙනි ප්‍රශ්නෙට යනවා. ගණිතයේ දෙක පත්‍රයේ B කොටසේ ඇති ජ්‍යාමිතික ප්‍රශ්න 3ට පිළිතුරු සැපයීමෙන් සිසුන් 60 දෙනෙකු ලබාගත් ලකුණු සංඛ්‍යාත ව්‍යාප්තියක පහත දැක්වේ. right. ඒ කියන්නේ මේ B කොටසේ එනවනේ ජ්‍යාමිතික ප්‍රශ්න 3ක්. කොහෙද ජ්‍යාමිතික ප්‍රශ්න 3ක් එන්නේ? ඔයාලා දන්නවා දැන් මේ ප්‍රශ්න පත්‍රය ගැන ඒකේ ඉතියේ හින්දා නම් දරාපු ජ්‍යාමිතිය ගණන් දෙකයි නිර්මාණ ගානයි. නිර්මාණ ගාන අයත් වෙන්නේ ජ්‍යාමිතිය ගැටළු තේමාවටමයි. නිර්මාණ ගාන ඉන්නේ ජ්‍යාමිතිය තේමාවට. ඒක නිර්මාණ ගානයි නම් දරාපු
ජ්‍යාමිතිය ගණන් 2යි. චතුරස්‍ර වලින් එකක් එනවා, වෘත්ත වලින් එකක් එනවා. ජ්‍යාමිතිය ගණන් 3ක් එනවා. ඔය තුනට තමයි නිර්මාණ ගාන පැත්තකින් තිබු ජ්‍යාමිතිය ගණන් වලට තමයි ලකුණු අඩුවෙන් වෙන්නේ ළමයි. අන්න එහෙම ලකුණු ගත්ත ලකුණු ඇතුළත් ටේබල් එකක් මේ තියෙන්නේ. අපි බලමු. ලකුණු සිසුන් ගණන බිංදුව 5 5 10 10 15 15 20 අතර ලකුණු ගත්ත අය 20යි 25යි අතර ලකුණු ගත්ත අය ප්‍රශ්න තුනන්නේ ලකුණු 30ක් ලැබෙනවා 25යි 30යි අතර ලකුණු ලබා ගත්ත අය 15ක් ඉන්නවා මෙතනට 12යි 9යි 4යි බිංදුව 5 සහ 5 10 පරාසයන් තුන ලකුණු ලබා ගන්න සිසුන් ගන්න සමාන නම් වගේ හිස්තැන් පුරවන්නේ. ඒතර ළමයි 60 දෙනෙක්ගේ තොරතුරු තියෙන්නේ මෙන්න මෙතනයි මෙතනයි ඉන්න ළමයි ගාන සමානයි. එහෙනම් ওই දෙකට ඉන්න ළමයි ගාන කීයද කියලා හිස්තැන් පුරවන්නේ. පුරවන්නේ සිම්පල් කේස් එකක්. බලන්න මේ ටික එකතු 27යි. 27යි 36යි. 36යි 4යි 40යි. 60ක් වෙන්නේ නැහැ. තව 20ක් ඉන්න ඕනේ. එහෙනම් මෙතනට 10යි මෙතනට 10යි. කතන්දරේ පැහැදිලිද? 10යි 10යි 20යි 35 47යි 56යි 60යි. එහෙනම් ඉස්සරහට ගැන පෙළ ගාන ගන්න ඕනේද? තේරුම් ගත්තා නේද? පැහැදිලි නේද? right. ඊළඟට වගුවේ ඇසුරෙන් දෙන ලද කොටු ජාල රේඛය මත කොටු ජාලය මත ජාල රේඛය අඳින්න අන්තිමට කියනවා ජාල රේඛය ඇතුලෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න කියලා. දැන් ඉතින් දන්නවනේ කතන්දරේ. අල්මරන්න අවශ්‍ය නැහැ. වැඩේ කොට දාගන්නයි තියෙන්නේ. ජාල රේඛයක් ගහමුනේ. සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න තියෙනවා කියන එක ඔළුවේ තියාගෙන අඳින්නේ. මෙතන බිඳුව වල මේකේ කොටුවෙන් කොටුට ගන්න පේන කොටු කොලේ පේනවනේ. කොටුවෙන් කොටුට ගන්න මේ කොටු කොලේ 5 10 15 20 25 30 35 දැන් අහනකොට සර් 30න් ඉවරයි 35ක් ඇන්දි කියලා මම කිව්වා ජාල රේඛයක් ඇඳලා සංඛ්‍යාත බහුවස්ත්‍රයක් අඳින්න තියෙනවා නම් ඒකත් ඔළුවේ තියන් අඳින්න කියලා මේ පැත්ත නම් කරන්න අනිවාර්යෙන් මේ පැත්ත ලකුණු මේක සිසුන් ගණන මේ පැත්තටත් අපි ගන්න වෙනවා 2 4 ගන්න 2 4 6 8 10 කොටුවෙන් කොටුට උනා තියන්න පුළුවන් නේ 1 2 3 4 5 6 7 8 9 10ක් තියෙනවා ගන්න බෑනි බං 15 වෙනකන් යන්න තියෙනවා 14 16 18 යන්න දෙන්න හොඳයි right දැන් ඉතින් ජාල රේඛය ගහන්නයි තියෙන්නේ ඔක සිම්පල් කේස් එකක් 5යි 10යි අතර 10 දෙන්න. එතනත් මෙතනම. 10යි 15යි අතර 15 දෙන්න. 15 දන්න 14යි 16යි මැද්දේ. 15යි 20 අතර 12යි. ඇන්ඩිනෝ මට මෙතන 12 වගේ අරන් කියනවා. 12 14 16 18 actually රහ මෙතන තියෙන. ඒ වල ඉඳගන්න මගෙත් එක්ක මෙතන මේක බලන් ඉන්න දෙයක් නැහැ. 20යි 25 අතර 9 දෙනා.
මට වඩා ඉක්මනට අද දැන් උතර පොටුකලේ දිනම හිටියා 25යි 30යි අතර 4 ඔන්න තියෙනවා ජාලරේ කියන්නේ දැන් ඉතින් ඔගේ සංඛ්‍යාත බහුවස්ත්‍රය මැද ටික ලකුණු කරා යා කරා මේක යා කරන්නේ හැපැත්තේ මධ්‍ය ලක්ෂයට මේක යා කරන්නේ කොහෙද ඊට කලින් පන්ති ප්‍රාන්තරය තුල බිඳින්න පටන් ගන්න ඊට කලින් පහක් ගියොත් ඍණ 5 වෙනවා එතන මැදට ඔන්න රයිට් ඔන්න ඔහොමයි පුතේ සංඛ්‍යාත බහුවස්ත්‍රය ඇඳලා ජාලරේ කියන්නේ ඔන්න ඔහොමයි ජාලරේ ඇඳලා සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්නේ ඉක්මනට අද මට වැඩි වෙලාවක් අවශ්‍ය නැහැ නේ ඔකට මේ මාස අන්තිම දවසක් විතර වෙන් කරගෙන අපි එක්සෑම් එකක් තියමු අන්තිමටම ෆස්ට් පේපර් එක මම දෙන්න ලකුණු බලමු අපි දැන් මොනවද ගන්න ඉවර නම් කියන්නේ ඇදලා ඉවර නම් කියන්නේ ලංකාවට යන්න ඕනේ මේ වෙනම මට මැසේජ් එකක් දාන්න මොකද ඔයාලගේ නම් ටික අර ලිස්ට් එකක් මම හදාන්න තියෙන්නේ ඒ ලිස්ට් එකේ තියෙන නම් ටික දැන් සිස්ටම් එකට දාලායි තියෙන්නේ ඒ ලිස්ට් එකේ තියෙන නම් වලින් බාහිරව ඔයාලට ලොග් වෙන්න බෑ පන්තියට වෙන බැරි වෙලා හරි වෙන නම්බර් එකකින් ඔයාලා කියන්නේ ඒ නම් ලිස්ට් එකේ තියෙන කෙනෙක් බැරි වෙලා හරි වෙන නම්බර් එකකින් ලොග් වෙනවා නම් ඒත් එයාලට ලොග් වෙන්න බැරි වෙයි මොකද සිස්ටම් එකට දාලා තියෙන්නේ එක නම්බර් එකක් ඉඳලා ඒ මොනවාරි ප්‍රශ්නයක් ආවොත් ඔයාලගේ නමත් එක්ක ඒ නම්බර් එක මට වෙනම දාලා තියන්නේ මේ නම්බර් එකෙන් මම ලොග් වෙනවා මේ මමමයි එහෙම කියලා දාලා තියන්න නැත්නම් අර මේ වෙලාවට ඔටෝමැටිකලි ලොග් කරගන්නවා දීලා තියෙන නම් ටික විතරයි මම කියන්නේ සිස්ටම් එක හරහා විතරයි යන්නේ කියලා 16 වෙනිදා ඉඳලා ඒකේ හින්දා හොඳේ එහෙම වෙන නම්බර් එකක් යූස් කරනවා නම් කියලා තියන්න අද හවසට මේ 10 වසර සෙමින එකට එන්න හැමෝම සෙමින එකක් තියෙනවා සම්භාවිතාවෙන් අද හවසට 10 වසර රයිට් අපි ඊළඟ ගන්නට ඊළඟ ගාන ඊළඟ පේපර් එකේ පස්වෙනි ගාන අන්න ඒකේ චූටි සීන් කෝඩ් එකක් තියෙනවා මම මෙතනදී කියලා දෙන්නම් පස්වෙනි ගාන ඒ කොටස 3 5 13 ඔහොම තියෙන මේ දත්ත සමූහයේ අන්තර්චතුර්ථක පරාසය ලියන්න දැන් මොකුත් හොයන්න බෑනේ පුතේ අන්තර්චතුර්ථක පරාසය තියා මොනද ඉදක්වත් හොයන්න බෑ දත්ත ටික කලවම් බැලුමක් විදිහට තිබ්බොත් දැන් මෙතන තියෙන්නේ එහෙමනේ දත්ත ටික කලවමේ තියෙන්නේ කියන්නේ පිළිවෙලකට හදලා නැහැනේ දත්ත ටික පේනවනේ වලට 3 5 13 15 7 9 ආයි එහෙම තියෙති දත්ත ටිකක් අපිට අන්තර්චතුර්ථක පරාස ඒව හොයන්න බෑ නම් මුලින්ම කරගන්න ඕන දත්ත ටික පිළිවෙලට ලියා ගන්න අඩු එකේ ඉඳලා වැඩි එකට ලියා ගමු අපි. අර බලන්න මම ලියනවා ඉස්සලා මෙතන තියෙන අඩුව දත්තේ 2 ඊළඟට 3 ඊළඟට 5 5 කියලා දෙපාරක් තියෙනවා 5 5 ඊළඟට 7 තියෙනවා
ඊළඟට 7 ඊළඟට 9 තියෙනවා 9 ඊළඟට 10 13 10 13 කියන එකපාරයින් තියෙන 10 කියලාත් එකපාරයින් තියෙන හරි 13 14 15 හරිනේ එච්චරයිනේ 1 2 3 4 5 6 7 8 9 10 11 1 2 3 4 5 6 7 8 9 10 11 හරි ඔන්න දත්තර එක ලියලා ඉවරයි දැන් මේකේ අන්තර්චතුර්ථක පරාසය නිහාන් අන්තර්චතුර්ථක පරාසය කියන ඔයාලා දන්නවා ත්‍රිගෙන් Q1 අඩු කරාම එන්නේ. කියන්නේ තුන්වෙනි චතුර්ථකයෙන් පළවෙනි චතුර්ථකයට අඩු කරාම එන්නේ. අපි මෙතන ඒ දෙන්න හොයාගමු. ඉස්සලා මධ්‍යස්ථ දැනගමු. 1 2 3 4 දත්ත 11ක් ඉන්නවනේ. 11ක මැද ඉන්න 6 වෙනියක්. 1 2 3 4 5 6 මෙන්න ඉන්නේ. මෙයා තමයි මධ්‍යස්ථය. ඒ කියන්නේ Q2 මේ ඉන්නේ. ඒතර Q1 වෙන්නේ කොහොමද? මධ්‍යස්ථයෙන් වෙන පළවෙනි සෙට් එකේ මැද ඉන්න එක්කෙනාට තමයි Q1 කියන්නේ. පළවෙනි චතුර්ථකේ. මධ්‍යස්ථයෙන් වෙන දෙවෙනි සෙට් එකේ මැද ඉන්න එක්කෙනාට තමයි Q3 කියලා කියන්නේ තුන්වෙනි චතුර්ථකය. දැන් ලියා ගන්න ඔය ටික. Q1 5යි Q3 3යි sorry 14 Q3 14යි අන්තර්චතුර්ථක පරාසය කියන්නේ Q3 Q1 Q3 කියන්නේ 14යි අඩු කිරීම Q5 කියන්නේ Q1 කියන්නේ 5යි 14 5 කියවනනේ ඔන්න තියෙනවා මේ දත්ත සමූහයේ අන්තර්චතුර්ථක පරාසය වන්නේ කිව්වා ඔන්න ඔය විදිහටයි හොයන්නේ ඉගෙන ගන්න එක ගන්න විදිහ ඈ ලකුණු 50කට දෙනු ලබන ප්‍රශ්න පත්‍රයක් සඳහා ඔවුන් ලබාගත් ලකුණු ඇතුළත් සංඛ්‍යාත ව්‍යාප්තිය පහ දැක්වේ. හරි මේ මොකද්ද කරලා තියෙන්නේ කියන එකත් මම කියලා දෙන්නම් නේ. ඒක ටිකක් අනිත් ඒවාට වෙනස් පාර්ට් එකක්. බලහින වේදයක් ඉගෙන ගන්න තියෙනවා පුතේ. දැන් මේ මොකද්ද දන්නවද කරලා තියෙන්නේ? දැන් ඔයාලට පේනවා පන්ති මායිම් කියලා මැද්දේ අලුතින් තීරුවක් ගහලා පන්ති ප්‍රාන්තර ටික පොඩි වෙනසකට ලක් කරලා. මැද්දෙන් අලුතින් තීරුවක් ගහලා තියෙනවා. මොකක්ද දන්නවද මෙතන මේකට හේතුව? මේ පන්ති ප්‍රාන්තර වල චුට්ටක් බලන වෙනසක් තියෙනවා අපි වෙනද හදපු ගණන් වලට වඩා. 10 14 15 19 20 24 25 29 30 33 මේ පන්ති ප්‍රාන්තර එකකට එකක් වෙනස් අර අලෝල දුන්න පන්ති ප්‍රාන්තර නෙමෙයි මෙතන තියෙන්නේ මේ බලන්න මෙතන 14න් ඉවර වෙලා ඊළඟට පටන් ගන්නේ 15 මේ දෙක අතර එකක ગેප් එකක් තියෙනවා 19න් ඉවරලා පටන් ගන්නේ 20න් මේ දෙක අතර එකක ગેප් එකක් තියෙනවා 14න් ඉවරලා පටන් ගන්නේ 15න් මේ දෙක අතර එකක ગેප් එකක් තියෙනවා 19න් ඉවරලා පටන් ගන්න 30 නේ දෙක අතර එකක ગેප් එකක් තියෙනවා අපි බැරි වෙලා හරි ඕකට අදාළ ජාල රේඛ ගැහුවොත් එහෙම එක විජ්ජුම්බරයක් වෙනවා නිකම්ම පොඩක් නෙමෙයි නිකම්ම නෙමෙයි මෙතන මෙහෙම පටන් ගත්තා කියන්නකෝ 4න් 4ට යන්නේ හරි මෙතන බිඳුව ඊට පස්සේ 10 ආයි 14 එහා පැත්තේ ආයි 15 19 ආයි එහා පැත්තේ 20 24 ආයි මේ බලහලා මොනවද මොකද්ද මෙහෙම ජාල රේඛයක් නේද අපි මේ බලන්නකෝ කොහොම ජාල රේඛ යන්නේ නැහැ ජීවිතේ. ඒකින්ද බරපතල අවුලක් මෙතන තියෙනවා කියලා තේරුම් ගන්න. මේ පන්ති ප්‍රාන්තර අතර මේ ඉහළ සීමාවයි ඊළඟ පන්ති ප්‍රාන්තරයේ පහළ සීමාව අතර එකක ગેප් එකක් තියාගෙන පන්ති ප්‍රාන්තර දීලා තියෙනවා. එතකොට මේ වගේ පන්ති ප්‍රාන්තරයක කවදාවත් ජාල රේඛයක් අපිට අඳින්න බෑ පේනවනේ වෙන විදිහ. ඒකින්ද ඔය ගැටලුව මගහැර ගන්න තමයි යාළුවා ඔය ක්‍රමේ පාවිච්චි කරන්නේ. මොකද්ද මෙතනදී පාවිච්චි කරන ක්‍රමය දන්නවද? පන්ති ප්‍රාන්තර වල පහළ සීමාවයි. පහළම මේ පහළ එකයි 15ගෙන් එයාගෙන් 0.5ක් අඩු කරලා ඉහළ සීමාවට 0.5ක් එකතු කරනවා.
පහළ සීමාවෙන් 0.5ක් අඩු කරලා ඉහළ සීමාවට 0.5ක් එකතු කරනවා. බලන්න හැමතැනම මේක තමයි කරලා තියෙන්නේ. මේ යටේ මේකකින් 0.5ක් අඩු කරනවා. 10න් 0.5ක් අඩු කරාම 9.5යි. මේ ඉහළ සීමාවට 0.5 එකතු කරනවා. 14ට 0.5ක් එකතු කරාම 14.5යි. මේකෙත් එහෙමයි. මේ පල්ලෙහා එකාගෙන් 0.5ක් අඩු කරනවා. 15න් 0.5ක් අඩු කරාම 14.5යි. මෙයාට 0.5ක් එකතු කරනවා. 19ට 0.5ක් එකතු කරාම 19.5. මෙයාගෙන් 0.5ක් අඩු කරන්න. 20න් 0.5ක් අඩු කරාම 19.5යි. මෙයාට 0.5ක් එකතු කරනවා 24.5යි. මෙයාගෙන් 0.5ක් අඩු කරනවා 24.5යි. මෙයාට 0.5ක් එකතු කරනවා 29.5යි. මෙයාගෙන් 0.5ක් අඩු කරනවා 29.5යි. මෙයාට 0.5ක් එකතු කරනවා 39.5යි. අන්න ඒක තමයි යාළුවා කරගෙන තියෙන්නේ. දැන් බලන්න අර මම කිව්ව පන්ති ප්‍රාන්තර අතර එකක ગેප් එක වෙනස් වෙලා තියෙනවා. මේ බලන්න එකක ગેප් එකක් තියෙනවද? මෙතන 14.5න් නතර වෙලා මෙතන 14.5න් පටන් ගන්නවා. 19.5න් ඉවර වෙලා මෙතන 19.5න් පටන් ගන්නවා. අර මෙතන තිබ්බනේ එකක ગેප් එක. ඒක මෙතනදි මොකද වෙන්නේ? අයින් වෙලා ගිහිල්ලා. අන්න ඒ වගේ ආවොත් මතක තියාගන්න මේ විදිහට තමයි අපි ඒක කරන්නේ. මොකද්ද කරන්නේ? පහළ සීමාවෙන් 0.5ක් අඩු කරලා ඉහළ සීමාවට 0.5ක් එකතු කරනවා. එහෙම කරපු ගමන් අර එකක හිඩස නැති වෙලා යනවා. තේරුණානේ? right. අලුත් දෙයක් තියෙනවා කිව්වේ ඒකයි ඈ. දැන් ඉතින් ওই ටික හරි. අපි මේවට කියන්නේ පන්ති මායිම් කියලා. මේවට පන්ති ප්‍රාන්තර කියනවා වගේ මේකට අපි කියන්නේ පන්ති මායිම් නේ. මෙහෙම හදාගත්තාම අපි අතින් අර 0.5ක් අඩු කරලා 0.5ක් එකතු කරාම හැදෙනවනේ පන්ති ප්‍රාන්තර ටිකක් මේ. මේවට අපි කියන්නේ පන්ති මායිම් කියලා. පන්ති ප්‍රාන්තර කියලා නෙමෙයි කියන්නේ පන්ති මායිම් කියලා. right. ඊට පස්සේ කියන්නේ ඉතින් ජාලරේක ඇඳලා සංඛ්‍යාත බහුවස් අදින්න කියලා. ඔයාලට ලේසි මේක මම අදිනකොට ඉක්මනින් අඳගත්තා කියේ. මොකද ඔක ලකුණු කරලාම තියෙනවා. දැන් මම අදින්නේ කිව්ස් එහෙම ඔක තව වෙලාවක් යනවානේ. 4.5යි ඔය ඇඳලා තියෙන්නේ. මම මේක ඔන්න ඇඳලා පෙන්නන්නම් මේකේ පෑනේ. ඔයාලා ඇඳගන්න. එතනින් අර මම ඕනේ නැහැ. ඕක ලකුණු කරලා ඇඳගන්න. 9.5යි 14.5 අතර ඇඳලා පෙන්නන්නම්. ඔයාලා අදින්නේ බලන් ඉන්න එපා. වෙලා යනවා. ඔයාලා අදින්න. දැන් මම මේ අදින එකත් එක හරිද කියලා බලන්න එච්චර. 4.5යි 9.5යි 14.5යි 19.5යි 24.5යි 29.5යි 34.5යි 39.5යි 44.5යි මේ පැත්තට පහෙන් පාට කියලා තියෙන 5 10 15 20 ශිෂ්‍ය සංඛ්‍යාව ලකුණු මේ ටික ලකුණු කරගන්න. දැන් 9.5යි 14.5යි 4 දෙනයි. ෆොටෝ 4ට ගන්නට අදින්නේ පහට යන්නේ. 14 ඉඳලා 19 වෙනකන් 14 ඉඳලා 19 වෙනකන් 6 දෙනයි. 5 ඉඳලා එකක් උඩට යන්න. 19 ඉඳලා 24 වෙනකන් 10 දෙනයි. 24 ඉඳලා 29 වෙනකන් 16 දෙනයි. 29 ඉඳලා 39 වෙනකන් පන්ති ප්‍රාන්තර දෙකක් අහු වෙනවා. ඒ පන්ති ප්‍රාන්තර දෙකෙන්ම මේ 29 39 ක පන්ති ප්‍රාන්තර දෙකක් අහු වෙනවා. ඒ දෙකෙන්ම තමයි 14. ඒතර මේක දෙකට බෙදුවාම 7ක් උසර තමයි හැදෙන්න ඕනේ. එතන නම් නැත්නම් 7ක් උසර හැදෙන්න ඕනේ. ඔන්න ජාලරේකේ සංඛ්‍යාත බහුවස්මේ ගහන්න ඉතින් මැද ලකුණු කරගෙන. එතන මධ්‍ය ලක්ෂ දෙකක් එනවා පන්ති ප්‍රාන්තර දෙකක් අහු වෙච්ච නිසා. මේක ආකරන ඊට එහා පන්ති ප්‍රාන්තරයේ මැදට මේක ඊට මෙහා පන්ති ප්‍රාන්තරයේ මැද. හරිද? ඔන්න දෙනවා ජාලරේකේ ඇසුරේ සංඛ්‍යාත බහුවස්මේ ගැහුවා. ලකුණු 10ම ගන්න පුළුවන් ගානක් බය නැතුව අත ගන්න ඕකේ. ඔයාලට ඕකෙන් ලකුණු ගණන් 33ක් උඩ දාගත්ත කියන්නේ විභාගෙ බ්ලොයිත් ෆේල් වෙන්නේ නැහැ. ඒ විශ්වාසය තියාගන්න. ගණන් 3ක් විභාගات රචනා 10 3ක් ගැහුවා කියන්නේ කීයටවත් ෆේල් වෙන්නේ නැහැ. ඉවරනම් කියන්නේ
Ada liuram කියන්නේ. Berarti hari අපි ඊළඟ ගානට දැන් ඒකත් ඉතින් ජාල රේඛියම තමයි ඈ. පස්වෙනි ගාන ඊළඟ ඉති පේපර් එකේ ඒකත් ජාල රේඛියමයි. ඔයාලා අඳින්න බලන් ඉන්න එපා. මට කලින් පොඩ්ඩක් අඳින්න පුළුවන් ඒක තනියි. ඒතර ඔයාලා චෙක් කරගත්තා ඒක ඔයාලා හදන්න කියලා. පටන් ගන්න ගාන. මම බෝඩ් එකේ ගාන හදනකම් ඔයාලා පටන් ගන්න. පන්තියක සිසුන් 40කට දෙනද ගණිත ප්‍රශ්න පත්‍රයක ඕල් ලබා ගන්න ලකුණු අතර අසම්පූර්ණ සංඛ්‍යාත්මක මේ ජාල රේඛිය දැක්වේ. right. ඉතින් ජාල රේඛිය බලාගෙන වගුව පුරවන්න දී. ඔයාලට පුළුවන්. පන්ති ප්‍රාන්තර 10 20
20 30 40 50 50 60 60 90 මෙතන දන්නේ 9යි 6යි 9යි ජාලරේක ඇඳලා තියෙනවා බිඳුව 10 20 30 40 50 60 70 80 90 100 මේ අක්ෂර නම් කරන්න ඕනේ මම මේ නම් කරන්න දෙක 2 4 6 8 10 12 10යි 20යි අතර ඇඳලා තියෙනවා හතරක් කුසට පේනවා ඔයාලට මේක හතරක් කුසට ඇඳලා තියෙනවා එහෙනම් 10යි 20යි අතර මෙතන උත්තරය 4 කියලා දාන්න ඊළඟට 20යි 40යි අතර 6ක් කුසට ඇඳලා තියෙනවා පන්ති ප්‍රාන්තර දෙකකින් එතකොට මෙයාට 6 මෙයාට 6 6 6 12ක් තියෙනවා මෙතන තේරෙනවනේ මෙතන 20යි 40යි කියන පන්ති ප්‍රාන්තර දෙකයි මේ පන්ති ප්‍රාන්තර දෙකෙන්ම 6ක් කුසට තමයි ඇඳලා තියෙන්නේ 20යි 30යි අතර පන්ති ප්‍රාන්තරයට 6යි 30යි 40යි පන්ති ප්‍රාන්තරයට 6යි 6 6 ඔක්කොම 12ක් ඊට පස්සේ මෙතනින් අරන් මේක අඳින්න 40යි 50යි අතර 9යි 9යි කිව්වහම 8ට වඩා එකක් වැඩිනේ 9 8යි 10යි අතර 8යි 10යි අතර 9යි ඊට 50යි 60යි අතර 6යි හරි ඒකත් අඳිමු ඊට 60යි 90යි 60 මෙතන පුතේ 90 මෙතන පන්ති ප්‍රාන්තර 3ක් අහු වෙනවා එහෙනම් මේක 3ට බෙදෙන්න ඕනේ 9 3ට බෙදුවම 3යි එහෙනම් එතන 3ක් කුසල තමයි එන්නේ ඕනේ ඔන්න හරිද ජාර් එක ඇතුලේ සංඛ්‍යාත්මක බහුවචන ඇතිනේ කියන එක සිම්පල් කේස් එකක් ගන්න පන්ති ප්‍රාන්තර 2යි මධ්‍ය ලක්ෂ 2යි පන්ති ප්‍රාන්තර 3යි මධ්‍ය ලක්ෂ 3යි මේක මැද මෙතනට යාවෙනවා මේක මධ්‍ය ලක්ෂ මෙතනට යාවෙනවා ඔන්න දින වැඩි හරි ලකුණු 40 හෝ ඊට වැඩි එකක් සිසුන්ගේ ප්‍රතිශතය ඔක්කොම ළමයි මෙතන ඉන්නවා කියනවානේ 40ක් ඔක්කොම ළමයි 40කින් 40 හෝ ඊට වැඩි ලබාගත් ළමයි ගන්න මෙතන මෙතනින් පල්ලෙන් ළමයි ගන්න 9යි 6යි 15යි 15යි 24යි 40 හෝ ඊට වැඩි ලබාගත් ළමයි ඉන්නවා 24ක් ඔක්කොම ළමයි 40යි 40න් 24යි ප්‍රතිශතයක් කරන් 100% වැඩි කරන්න බිඳුවට බිඳුව කැපෙනවා මේ 4ට 4 කොටවල් 1යි උඩ ඉන්න 24ට 4 කොටවල් 6යි 6 වරක් 10 60යි ඔන්න දින උත්තරේ 160යි ප්‍රතිශතය 160යි පුතේ ඔන්න ඉතින් ඒකත් ඒ විදිහටම අවසන් වෙනවා ඉවරනම් කියන්නක් දාලා දෙන්න
හරි අන්තිම එකට යන්න අන්තිම ගාන විශේෂත්වය තමයි ජාල රේඛයත් ඇඳලා සංඛ්‍යාත බහුවශයකුත් තියෙන එක. සාමාන්‍ය වෙලකින් එකයි ඉන්නේ. ඒ ගානේ දෙකම දීලා තියෙනවා. පාසලක එක්තරා දිනක ගුරුවරුන්ගේ දෛනික පැමිණීම පිළිබඳ තොරතුරු ඇතුළත් සම්පූර්ණ ව්‍යාප්තියක් තියෙනවා කියලා මේක කියනවා. right. ජාල රේඛය ඇඳලා සංඛ්‍යාත යට ගොඩයි අපි බලමු හදමු. ඔයත් එක්කම හදමු. වගුවක් තියෙනවා. මෙතන සමුච්චිත සංඛ්‍යාතය මෙතන සංඛ්‍යාතය මෙතන පන්ති ප්‍රාන්තර මම කෙටියෙන් ලිව්වේ ඔක්කොම හැලලා ලියලා හිටියොත් එමේ එළිවෙන කල් ලියන්න එනවා 0.5 වලට මේක ලියලා තියෙන එක ඉඳලා වෙලාවක් යනවා 5 10 10 15 20 20 25 3යි 5යි 7යි සමුචි සංඛ්‍යාත తీරෝ පුරවන්න කියලා අපිට දෙනවා මෙතන හිස්තැන් තියෙන්නේ මේ තනි ක්‍රම හිස්තැන් right ඒකට යටින් ජාල රේඛ ඇඳලා තියෙනවා බිඳුව 5 10 15 20 25 30 කාලය මිනිත්තු මේ පැත්ත ගුරුවරු 2 4 6 8 10 එතන 15යි 20යි අතර 12ක් උසර ඇදලා තියෙනවා 15යි 20යි අතර right අපිට ඊට පස්සේ 15යි 20යි අතර 12යි නම් මෙතන 12යි කියලා ලියා ගන්න පුළුවන් ඔන්න එකේ හිස්තැනක් පිරෙනවා ඇයි මේකට අදාළ එතන ඇදලා තියෙන්නේ මේ මෙතනින් 12ක් උසර ඇදෙනවා නම් මෙතනයි ගන්න 12 ඊළඟට මෙතනට එන්න ඕන ගාන හොයා ගන්න අපිට ලේසි කොහොමද දන්නවද මෙතන ගුරුවරු එදින පාසල් ආරම්භයට පෙර ගුරුවරු 32ක් නම් කියන්නේ ඇවිල්ලා තියෙන ගුරුවරු ගාන 32යි නම් සංඛ්‍යාත තීරය සම්පූර්ණ කරන්න කියලා කියනවා. ඒතර මෙතන ඔක්කොම ගුරුවරු ගාන 32ක් ඉන්නවලුනේ. ඔක්කොම ගුරුවරු 32ක් ඉන්නවා. ඒතර නම් මේකේ සංඛ්‍යාත තීරය මෙතන එකතු 32 එන්න ඕනේ. 3යි 5යි 8යි 8යි 12යි එකතු කරාම 20යි 20යි 7යි 27යි 32 වෙන්න තව 5ක් ඕනේ. එහෙනම් මෙතනට 5ක් එනවා. ඔන්න සංඛ්‍යාත තීරය සම්පූර්ණයි. මෙතනට 5යි. හරි. ඒ ඇසුරෙන් ජාල රේඛ සම්පූර්ණ කරන්න right. දැන් මේක දිහා බලන්න ජාල රේඛය අදින්න. 0යි 5යි අතර 3 දෙනයි 5යි 10යි අතර 5 දෙනයි 10යි 15යි අතර 7 දෙනයි මේක ඇඳලා ඊට පස්සේ 5 දෙනයි හරි ඔන්න ඇඳලා සමුච්චි සංඛ්‍යා තීරය සම්පූර්ණ කරන්න. දැන් මේ තීරය සම්පූර්ණ කරන්න. සමුච්චිත සංඛ්‍යා තීරය දන්නවනේ මෙයා කෙලින්ම මෙතන දැම්මා. එයයි මෙයයි එකතු කරනවා මෙතන දැන් 8යි. එයයි මෙයයි එකතු කරලා දානවා 15යි. මෙයයි මෙයයි එකතු කරලා දානවා 27යි. මෙයයි මෙයයි එකතු කරලා දානවා 32යි. හරි. මෙදින ගුරුවරුන් පාසලට පැමිණි වේලාව. ඊට පස්සේ තව එකක් තියෙනවානේ. පහත දී ඇති අක්ෂ පද්ධතිය මත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අරගෙන. right. දැන් සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ගහන්නලු. 0 5 10 15 20 25 මේ පැත්තට 4 8 12 16 20
24 28 වැඩ අපි ලකුණු කරනවා 5 දී 3යි 10 දී 8යි 15 දී 15යි 10ට එකක් අඩු වෙන 15 20 දී 27යි 24 27 කියන්නේ 28ට ටුක්ටක් අඩු 25 දී 32යි වක්‍රේ ගහන්න තියෙනවා ඔන්න එනවා සම්මුති සංඛ්‍යාත වක්‍රය හරිනේ වක්‍රය ඇඳලා මෙදින ගුරුවරුන් පාසලට පැමිණි වේලාවේ සිට පාසල ආරම්භයට පෙර ගුරුවරු පැමිණීමේ මධ්‍යස්ථ කාලය අන්තිමට කියන මධ්‍යස්ථය හොයන්නේ කියලා මම ඔයාලට ඉගෙනුවා මධ්‍යස්ථය කියන්නේ Q2ට දෙවෙනි චතුර්ථකයට ඒක හොයන්නේ n වැඩි කිරීම 4න් 2 වන අගය තමයි දෙවෙනි චතුර්ථකය කියලා කියන්නේ. මෙතන n කියන්නේ තොරතුරු ගන්න, දත්ත ගන්න. ඔක්කොම දත්ත 32ක් තියෙනවා. ගුරුවරු 32ක තොරතුරු තමයි මෙතන තියෙන්නේ. 32න් 4න් දෙවෙනි යටින් අගය බලන්න. 4ට 4 ගොඩවල් 1යි 32ට 4 ගොඩවල් 8යි 8 වරක් 2 16යි 16 වන අගය තමයි දෙවෙනි චතුර්ථකයේ බවට පත් වෙන්නේ Q2 බවට පත් වෙන්නේ. අපි 16 වෙනි අගය බලමු මෙන්න 16 හරිද මේම යන්න වක්‍රේ කැපෙන තැනින් එන්න පල්ලෙහාට. දල වශයෙන් අගයක් දැන්ට මෙන්න මෙතනට වැටෙන්නේ. මම දල වශයෙන් අගයක් ගන්න 16 වගේ මට පේන විදිහට මෙතන 16 වගේ 16 වෙනි අගය 16 කියලා. ඔන්න තියෙනවා. ඕක තමයි මධ්‍යස්ථය බවට පත් වෙන්නේ. අපිට ගුරුවරුන්ගේ පාසල් පැමිණීමේ මධ්‍යස්ථය හොයන්නයි කියලා කියන්නේ. ඒතර සමුච්චි සංඛ්‍යාත වක්‍රයේ මධ්‍යස්ථය කියලා හඳුන්වන්නේ දෙවෙනි චතුර්ථකය. එහෙනම් Q2 හොයන විදිහට අපි ආව ලබා ගත්තා. 16 වෙනි අගය කීයද කියන එකයි ලබා ගත්තා. 16 වෙනි අගය මට ලැබෙන විදිහට 16 කියලාම ලැබෙනවා. ඔයාලට හරි උත්තරේ ලබා ගන්න. ඔන්න ඔහොමයි පුතේ. ඒකට අදාළ පිළිතුරු එන්නේ. ඔන්න ඒක ඇතුලේ ජාල රේඛයක් තියෙනවා. සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් අඳින්න.
නේද? right. එතකොට දත්ත නිරූපණයේ අර්ථකථනයට අදාළ ව්‍යුහගත රචනා ප්‍රශ්නවල ගැටලු 4යි තියෙන්නේ. ඒ හතරම සාකච්ඡා කරා. අඩුපාඩුවකට ආවේ වට ප්‍රස්ථාර ගානක් නොමැති වීම. ඒක පේපර් එකේ ස්වභාවය. අපි ඉදිරි හදන ප්‍රශ්න පත්‍රවලදී අපි ඒව සාකච්ඡා කිරීම සිදු කරනවා. එහෙනම් අතර නියමිත වැඩ කොටස අවසන් කරන්න මෙතනින් අවදක් කරන්න එපා. හවස 10 වසර ගණිතය සම්මන්ත්‍රණයක් පැවැත්වෙනවා. ලින්ක් එක දාන්න. එකතු වෙන්න. ඒ දේවල් සියල්ල කරන්න ඔයාලා වෙනුවෙන්. හරි නැත්නම් මට එන්න එපා කියලා තිබ්බා. ඇවිල්ලා ඒ ටික වල ඒ දේවල් ටික නැවත වතාවක් 10 වසරේ දේවල් ටික මතක් කරගෙන වැඩේ කොට දාගන්නයි. හරි පුතේ. එහෙනම් මෙතනින් අදට අවසන් කරනවා. අපි හෙට නැවතත් සුබුරුදු පරිදි හවස 6ට තමයි ගණිතය පන්තිත් එක්ක මුණ ගැහෙන්නේ. එහෙනම් හැමෝටම අයබෝවන්.